සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුව ශ්‍රත රූපවාහිනී 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. මසකට පසු අවම කොවිඩ් ආසාදිත මරණ ගත වූ දිනෙන් ගුරු විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිපියක්. 21 වන සියවසේ ඛේදවාචකයට 20 වසරක්. අවුරුදු 5න් ඉහළ දරුවන්ටත් ෆයිසර් අත ලබා දීමට ඇමරිකාව සැරසෙයි. මෙරටින් දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ අඛණ්ඩ පහළ යාමක් පෙන්නුම් කරමින් ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2842 දෙනෙකු වාර්තා වුණා. මේ අතර ඊයේ දිනේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 131ක්. ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 2842ක් වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරට විදේශයන් සිට පැමිණි පුද්ගලයන් 10 දෙනෙකුද ඇතුළත්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,80,478ක් දක්වා ඉහළ ගියා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරනු ලැබූ කොවිඩ් මරණ සංඛ්‍යාව 131ක්. එම මරණ පසුගිය 9 වෙනිදා සිදු වූ මරණ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. ඊට පිරිමි පුද්ගලයන් 73 දෙනෙකු සහ කාන්තාවන් 58 දෙනෙකු ඇතුළත්. මියගිය පිරිස අතර 110 දෙනෙක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර ඊට පිරිමි පුද්ගලයන් 64ක් ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,995ක් ලෙසයි. කෙසේ වෙතත් ඊයේ තහවුරු කෙරෙනු මරණ සංඛ්‍යාව මාසයක කාලයකින් පසු වාර්තා වූ අවම මරණ සංඛ්‍යාව වීම විශේෂත්වයක්. ගත වූ මාසයක කාලය තුළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වූයේ අගෝස්තු මාස 29 වනදායි. එම සංඛ්‍යාව 216ක්. මරණ සංඛ්‍යාවේ අඩුවක් පෙන්නනවා. ඒක දත්ත වාර්තාවේ අඩුවක්ද නැත්නම් මේක සැබෑ මරණ අඩුවක්? ඕනෑම වසංගත තත්වයකදී මේ වාගේ දත්ත වාර්තා ඉදිරිපත් වෙනකොට අඩු වැඩි වීම වෙනවා. ඒක සාමාන්‍යයෙන් වෙනවා. වසංගතයක වුණත් ඒක ක්‍රමානුකූලව අඩුවීමක් හෝ ක්‍රමානුකූල වැඩිවීමක් නෙවෙයි වෙන්නේ. අඩු වෙමින් වැඩි වෙමින් නමුත් ක්‍රමානුකූල ඉහළ යාමක් හෝ ක්‍රමානුකූල පහළ යාමක් හෝ සම මට්ටමේ පවත්වාගෙන යාමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකෙදි එකම වේගයකින් අඩු වැඩි වෙන්නේත් නැහැ. නමුත් මේ මොහොතේ අඩුවීම සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් අඩු වැඩි වීමේ ක්‍රියාවලිය පමණක්ද නැත්නම් සැබෑම අඩුවීමක්ද කියලා ඉදිරියේදී අපිට කියන්න පුළුවන් වේවි. අපේ තියෙන දත්ත අනුව බොහෝ විට අනුමාන වශයෙන් මම දන්න දත්ත අනුව රෝහල් තුලදී මිය යන අය තමයි දැනටත් නිවෙස්ගත රෝගීන්ට වඩා වැඩි. ඇත්තටම නිවෙස්ගත රෝගීන් මිය යන්නේ ඒ බොහෝ වෙලාවට ගොඩාක්ම වයසක අය සහ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රියව වෙලා සිටින රෝගීන් ඔවුන්ගේ දැනුවත්කමක් නොමැති කමින් නිවෙස්වල රැඳී සිටීම හේතුවෙන් මේ රට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 5690 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1247ක්. එමෙන්ම සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව 84784 දෙනෙකුට ඊයේ දිනේදී ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,69,591ක්. මේ අතර මෙරට සිදුවන කොවිඩ් එන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මක වුණා. එහිදී ඇතැම් ස්ථානවල දිගු පෝලිම්ද දක්නට ලැබුණා. එන්නත ඔබ ලබාගත යුත්තේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙම වෛරසයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා සක්‍රිය කර ගැනීමට. ඉතින් එතනදී ඇත්තටම එක එන්නත් මාත්‍රාවක් එක වර්ගයකින් ගත්තොත් ඔබ ඒ එන්නත් මාත්‍රාවම දෙවෙනි වර්ගයෙන් ගත යුතුයි. බොහෝ අවස්ථාවලදී ඇත්තටම නියම විදිහට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ දමා ගැනීමට. ඒක තමයි විද්‍යාත්මක පසුබිම. විශේෂයෙන් ඔබ පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් පළවෙනි එන්නත් මාත්‍රාව ගත්තාම බොහෝ විට Tamanගේ වෛද්‍ය උපදෙස් අනුව ඒ ගත්ත කාඩ්පත
ඉතාමත් පරිස්සමින් තියාගන්න දෙවෙනි එන්නත් මාත්‍රාව ගැනීමට ඒ අත්‍යවශ්‍යයි. එතකොට ඒ එන්නතේ නම ඔබ දැනගන්න, ඔබ ගත්ත එන්නත් වර්ගය මොකක්ද කියන එක. එක එන්නතක් අරගෙන ඒක ගන්න අතපහු වුණා කියලා නැවත වෙනත් එන්නතක් ගත්තොත් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සක්‍රිය වීම ඇත්තටම ගැටලුවක් වෙන්න පුළුවන්. ඒයින් ඔබ තමයි මේ රෝගයට තියෙන අවදානම ඇත්තටම වැඩි කරගන්නේ. පාසල් ආරම්භ කරන්නට කලින් අනිවාර්යයෙන්ම වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට COVID-19 පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය එන්නතක් ලබා දීම මූලික අවශ්‍යතාවයක්. එහෙම නැති වුණොත් පාසල් ආරම්භ කරපු සැනින් දැනට සමාජයේ ආසාත්ව ඉන්න ආකාරයට පාසල් තුලට ආසාත්ව පැමිණිලා දරුවන් අතර පොකුරු වර්ධනය වීමේ හැකියාව තියෙනවා. මේ නිසා දරුවන්ට ඇතිවන මානසික පීඩනය සහ දෙමාපියන්ට ඇතිවන පීඩනය නිසා දරුවන් පාසල් නොයීමේ සමභාවිතාවක් තියෙනවා. ඒ වගේම ගුරුවරුන් පාසල් තුල කටයුතු පවත්වාගෙන යාමේ ගැටලු වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේ අතර යලි පාසල් විවෘත කිරීම සම්බන්ධව ජනාධිපති කාර්යසාධක බලකාය මගින් යොමු කළ කමිටු රැස්වීම අද පැවැත්වුණා. එහිදී පාසල් යලි විවෘත කිරීමට පෙර අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එන්නත් කළ යුතු බවයි තීරණය වී ඇත්තේ. දැනට පාසල් පද්ධතිය තුල ඉන්න ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ඒ වගේම ගුරු විද්‍යාල විද්‍යාපීඨවල ඉන්න අය විතරක් නෙමේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සහ කැන්ටින් පවත්වාගෙන යාම වැනි කටයුතු කරන අධ්‍යාපනයට සම්බන්ධ සියලු දෙනා දැනට එන්නත් ලබාගෙන නැත්නම් වහාම එන්නත් ලබා ගැනීම පිළිබඳ ඉල්ලීම කරන්න තීරණය කරා. මේ අතර නිරෝධායන ඇඳරි නීතිය නොතකා අනවශ්‍ය ලෙස මහමාර්ගයේ ගමන් ගන්නා පිරිස් පාලනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළේ දැනට දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳරි නීතිය ලබන 21 වෙනි අඟහරුවාදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව අදහස් පළ කරමින් මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ නිරෝධායන ඇඳරි නීතිය පැනවීමෙන් ඔවුන්ගේ රැකියා හිමිවීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි. මේ සමාජයේ එළියට ගියපුවාම දකිනවා මේ බස් රථ විතරයි ධාවනය සිදු වෙන්නේ නැත්තේ. පාරේ ත්‍රිරෝද රථය ධාවනය වෙනවා, වෙනත් වාහන ධාවනය වෙනවා. ඒතකොට මේක මොකද්ද මේ සංචාර සීමා කියන එකේ අර්ථ දැක්වීම? බස් රථ වලටද මේ සංචාර සීමා දාලා තියෙන්නේ. මේ සංචාර සීමා විවෘත කරත් අපිට බස් ධාවනය කරන්න බරපතල අර්බුදයක් තියෙනවා. ජීවත් වෙන්න විදියක් නැහැ බස් රථ හිමිකරුවන්ට. ඒ වගේම බස් රථ සේවක මහතුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. 112ක දලදේශීය නිෂ්පාදනයට දායකත්වය ලබා දෙනවා. ලංගමට පඩි හම්බ වෙනවා. ඒ වගේම දුම්රියට පඩි හම්බ වෙනවා. ඒතර මේ බස් රථ සේවක මහතුන් බස් රථ හිමිකරුවන්ට මොකද්ද වෙන්නේ? මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 58520ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 411233ක් ලෙසයි. ප්‍රතිශක්ති උණතාවලින් පෙළෙන රෝගීන්ට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවක් ලබා දිය යුතු බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ලංකාවේ භාවිතා කරන හැම එන්නතක්ම වැඩ කරනවා. හැබැයි අපිට පේනවා තාමත් ලංකාවේ ජනතාව මිය යනවා කියලා පේනවා. 90%ක් විතර එන්නත් ගහපු නැති අය. නැත්තම් එක මාත්‍රාවක් පමණක් ලබාගත් අය. බාරේන් වල පර්යේෂණ අනුව පෙන්නලා දීලා තියෙනවා එන්නත් 4ක් පාවිච්චි කරලා තියෙනවා. සයිනෝෆාර්ම්, ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්. ඒ එන්නත් 4න් මිය යන සංඛ්‍යාව අඩු කරලා තියෙනවා. රෝගාතුර වෙන රෝගීන් ප්‍රමාණයත් අඩු කරලා තියෙනවා. හැබැයි ඒ පර්යේෂණයෙන් පෙන්නලා දීලා තියෙනවා අවුරුදු 50ට වැඩි පුද්ගලයන් ප්‍රමාණය ගත්තොතින් සයිනෝෆාර්ම් මාත්‍රා 2ක් ගහපු අය මිය යන ප්‍රමාණයයි රෝගාතුර වෙන ගාන ප්‍රමාණයයි අනිත් එන්නත් 3ත් එක්ක සංසන්දනය කරනකොට තරමක් වැඩි කියලා පේනවා. ඒ වගේම මහාචාර්ය මලවිගේගේ කණ්ඩායම පෙන්වලා දීලා තියෙනවා අවුරුදු 60ට වඩා අඩු පුද්ගලයන් සයිනෝෆාර්ම් ගැහුවට පස්සේ 100%ක්ම ප්‍රතිදේහ හදනවා ආරක්ෂා වෙනවා. හැබැයි 7ක් විතර ප්‍රතිදේහ හැදෙන්නේ නැහැ. ඒ දත්ත පදනම් කරලා ශ්‍රී ලංකා වෛද්‍ය සංවිධානය කියලා තියෙනවා අවුරුදු 60ට වැඩි සයිනෝෆාර්ම් මාත්‍රා 2ක් ගහපු අයට 3 වෙනි එන්නතක් ගැසිය යුතුයි කියලා අපේ උපදේශය තියෙනවා. ඒ 3 වෙනි එන්නත ගසන්න ඕන 2 වෙනි මාත්‍රාව ගහලා මාසයකට පස්සේ. ඒ එන්නත ෆයිසර්, මොඩර්නා නැත්නම් ඇස්ට්‍රාසෙනිකා විය යුතුයි. දෙවැනි එක සමහර ලෙඩ්ඩු ඉන්නවා ඒ අයට තියෙන ලෙඩ රෝග නිසා ප්‍රතිදේහ හදන්නේ ප්‍රතිශක්තියක් හදන්නේ. ඇමරිකාවේ
බලලා තියෙනවා ෆයිසර් නැත්තම් මොඩර්නා එන්නත් මාත්‍රා දෙකක් ගැහුවට පස්සේ ඒ අය ප්‍රතිදේහ හදන්නේ තුන්වෙනි මාත්‍රාවක් දුන්නොතින් ෆයිසර් නැත්තම් මොඩර්නා වගේ එන්නතක් ගැහුවට පස්සේ 50%කට විතර ප්‍රමාණයක් ප්‍රතිදේහ හදනවා. ඉතින් ඒ අයටත් අපි කියනවා ඕනෑම එන්නතින් දෙවෙනි මාත්‍රාව ගහලා මාසයකට පස්සෙත් ෆයිසර් මොඩර්නා නැත්තම් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තුන්වෙනි මාත්‍රාවක් හැටියට දෙන්න කියලා. ඉහළ ඵලදායීතාවක් පෙන්නුම් කරන ෆයිසර් කොවිඩ් එන්නත එක්සත් ජනපදයේ වයස අවුරුදු 5-11 අතර දරුවන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් විසින් වයස අවුරුදු 5-11 අතර ළමයින්ටද ලබන මාස අවසානයේ සිට ෆයිසර් කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. එරට අභ්‍යන්තර ආරංචි මාර්ග පුරා දක්වමින් එම ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ෆයිසර් එන්නත එම වයස් කාණ්ඩයේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීමට මේ මාස අවසානයේ ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය වෙත ඉදිරිපත් කරනු ඇති බවයි. එලෙස අනුමැතිය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සායනික දත්ත පවතින බවද රොයිටර් පුවත් සේවය වාර්තා කළා. ඒ අනුව FDA හෙවත් ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන ආයතනය ෆයිසර් එන්නත වයස අවුරුදු 5-11 අතර කාණ්ඩයට ලබා දීම ආරක්ෂිත සහ ක්‍රියාකාරීද යන්න පිළිබඳව සති 3ක පමණ ඇගයීමකින් තීරණයක් ලබා දෙනු ඇති. මේ අතර පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් කොවිඩ් ආසාදනයෙන් මිය යෑමේ අවස්ථාව එන්නත්කරණය නොලැබූ පුද්ගලයින්ට වඩා 11 ගුණයකින් අඩු බව ඇමරිකානු පර්යේෂණ අධ්‍යයනයකින්ද හෙළිවී තිබෙනවා. CDC හෙවත් රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කර ඇති එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූවන් කොවිඩ් ආසාදිතව රෝහල්ගත කිරීමේ අවස්ථාවද දසගුණයකින් අඩු බවයි. CDC ආයතනය මගින් ඊට අදාළ විද්‍යාත්මක ලේඛන 3ක් ඉදිරිපත් කර ඇති අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හමුවේ වුවද මෙලෙස එන්නත්කරණයෙන් මරණ බොහෝ දුරට වළක්වන බවයි තහවුරු වී ඇත්තේ. රෝහල්ගත වීමට සහ මරණයට එරෙහිව එන්නත්කරණයෙන් ලැබෙන රැකවරණය බොහෝ දුරට ස්ථාවර වන අතර වයස අවුරුදු 65 ඉක්ම වූවන්ගේ යම් තරමකින් දුර්වල වීමක් දක්නට ලැබෙන බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ඔවුන් වෙත තුන්වන මාත්‍රාවක් නැතිනම් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබා දීමටයි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර ඇත්තේ. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 33376ක් හඳුනාගෙන ඇති අතර එය පෙර දිනට වඩා 4.5%ක අඩුවීමක් බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 308ක්ද වාර්තා වී තිබෙනවා. ඒ අතරින් 25010ක් වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව මෙන්ම මරණ 177ක් වාර්තා වී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන්. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම් පත්‍ර ලබන 15 වනදාට පෙර යොමු කිරීමේ වගකීම විදුහල්පතිවරුන්ට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන්නේ ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වන තෙක් එම අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීම සිදු නොකරන බවයි. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුව ලිපියක් නිකුත් කරමින් මේ මහතා අවධාරණය කරන්නේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම් පත්‍ර ලබන 15 වනදාට පෙර යොමු කිරීමේ වගකීම විදුහල්පතිවරුන්ට පැවරෙන බවයි. මෙම ලිපිය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙනවා. එම ලිපියෙහි වැඩිදුරටත් දක්වා ඇත්තේ විභාග අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමේදී ප්‍රමාදයක් හෝ අතපසුවීමක් සිදු වුවහොත් ඒ පිළිබඳ වගකීම විදුහල්පතිවරු බාරගත යුතු බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ සඳහන් කළේ වැටුප් විෂමතා ගැටලුවට එරෙහිව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග යටතේ ඔවුන් සිසුන්ගේ විභාග අයදුම් පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු නොකර සිටීමට තීරණය කර ඇති බවයි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වන වගකීම ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මගින් අධ්‍යාපන ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති බවත්, එසේ තිබියදී මෙවැනි තීරණයකට එළඹීම විදුහල්පතිවරුන් බියගැන්වීමක් බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා. කෙසේ වෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට බලධාරීන් විසින් මෙතෙක් අවස්ථාව ලබා දී නොමැති බවයි වර්ජනයේ නිරත වන ගුරු සංගම් ප්‍රකාශ කළේ. ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 62 වෙනි දිනටත් ක්‍රියාත්මකයි. 21 වන සියවසේ ලොව සිදු වූ විශාලතම ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර 20ක් 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළ එකී අමිහිරි මතකයේ ආවර්ජනයක් මේ. 2001 සැප්තැම්බර් 11 ඇමරිකාවේ නිව්යෝක් නුවර
2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වනදා උදෑසන අල්කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු විසින් මෙම ප්‍රහාරය සිදු කර තිබෙනවා. අමරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ 3කින් පිටත් වූ වාණිජ්‍ය ගුවන් සේවා 2කට අයත් මගීන් සහිත වාණිජ්‍ය ගුවන් යානා 4ක් අතර මගදී පැහැර ගනිමිනුයි මෙම ප්‍රහාරයේ ආරම්භය සිදු වුණේ. එලෙස පැහැරගත් ගුවන් යානාවලින් 2ක් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු කුළුණුවල ගැටීමට සලස්වා තිබෙනවා. ඒ අතර තවත් එක් ගුවන් යානයක් වොෂින්ටන් නුවර පෙන්ටගනයට කඩා වැටීමට සලස්වා ඇති අතර ඉතිරි ගුවන් යානයද තවත් මෙවැනිම ප්‍රහාරයක් සඳහා වොෂින්ටන් දෙසට පැමිණෙමින් තිබියදී මගින්ගේ කලහකාරී හැසිරීම පාලනය කරගත නොහැකි වීම නිසා අතරමඟදී පෙන්සිල්වේනියා ජනපදයේ ගොවිපලකට මෙම ගුවන් යානය කඩා වැටී තිබෙනවා. මෙලෙස ක්‍රියාත්මක වූ ප්‍රහාරය 1941 වසරේ පර්ල් වරායට එල්ලූ ප්‍රහාරයෙන් පසු අමරිකානු භූමියේ සිදු වූ දරුණුතම ප්‍රහාරය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඒ අනුව 2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වනදා සිදු වූ මෙම ප්‍රහාරයේදී මියගිය පුද්ගලයන් සිහිපත් කිරීමේ ස්මාරක නිව්යෝක්, වර්ජිනියා සහ පෙන්සිල්වේනියා වලදී ඉදි වූයේ තවත් ඛේදවාචකයක අමිහිරි මතක සටහන් ඉදිරි කරමින්. එමෙන් මෙවකට අමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මහතා විසින් ත්‍රස්තවාදයට එරෙහි යුද ප්‍රකාශ කිරීමටත් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත් සිදු වූයේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසුව නිව්යෝක් නුවර ඉදි කළ නව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල මේ වන විට අමරිකා එක්සත් ජනපදයේ උසම ගොඩනැගිල්ල බවටද පත්ව තිබෙනවා. සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට 20 වසරක් ගතවීම නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සියලු අමරිකානුවන්ගෙන් එක්සත්කම පිළිබිඹු කරන ලෙස ඉල්ලීමක් සිදු කළා. එය අමරිකානුවන්ගේ ශක්තිය වනු ඇති බවයි දවල මන්දිරයේ සිට නිකුත් කළ එම ප්‍රකාශයේ දැක්වෙන්නේ. ලොවම කම්පා කර වූ නිව්යෝක් ප්‍රහාරය සිදු වී අදට වසර 20ක් ගත වී තිබුණද එහි මතක සටහන් ලොව තුලින් නික්ම යන්නට නම් තවත් බොහෝ කාලයක් ගතවනු ඇති. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිය අමාත්‍ය ධූරයෙන් නිවත් වී මහ බැංකුව අධිපති ධූරය බාර ගැනීමට සූදානම් බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මට එහෙම ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා ජනාධිපතිතුමාගෙන් මහ බැංකුව අධිපතිකම බාරගන්නේ කියලා. මම ඒ ආරාධනාව පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව කටයුතු කරද්දී මට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙනවා. මම ඒක ඉදිරි අනාගතයේදී කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් වෙනවා මාව පත් කරන්න ප්‍රති හැටියට. ඉන් පසුව අවුරුදු 8මාරක් පමණ කාලයක් තිස්සේ සේවය කරපු මහ බැංකුවට නැවත වරක් අධිපති හැටියට සේවය කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිට මේ වෙලාවේ රට වෙනුවෙන් සේවයක් කිරීමට අවස්ථාවක් තියෙන වෙලාවක ඒ සේවය අත්‍යවශ්‍ය කියයි ජනාධිපතිතුමා සලකන වෙලාවක එය ඉටු කිරීම පුරවැසියෙක් හැටියට මගේ යුතුයකමක් හැටියට මම දකින්නේ. මේ අවස්ථාවේදී මේ කාර්යභාරයේ යෙදීම සඳහා ජනාධිපතිතුමාගේ ඒ ඉල්ලීම ඉෂ්ට කිරීමට මා බලාපොරොත්තු වෙනවා. පාලනයේදී වාර්තා වෙන දෙයක් තමයි ඔබතුමා 2005 ඉඳලා හිටපු තනතුරට වඩා බලවත් තනතුරක් නිර්මාණය වෙනවා කියන වාර්තා තමයි තියෙන්නේ. මේ අවස්ථාව ටිකක් අමාරු අවස්ථාවක්. එතකොට ලෝකයේත් එක්ක අපිට ගනුදෙනු කරන්න සිදු වෙනවා. ලෝකයේත් එක්ක අපිට කතා කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒ අවස්ථාවකදී මහ බැංකුව අධිපතිවරයාට එවැනි ශ්‍රේණියක් අටේ තිබෙනවා නම් ඒ කතාව ඒ ක්‍රියාවන් වඩාත් පිළිගැනීමට ලක් වෙනවා ලෝකේ. එහෙම වාසියක් ලැබෙනවා නම් ඒ තනතුරට එවැනි පිළිගැනීමක් සහ එවැනි අවස්ථාවක් ලබා දෙන එක හොඳයි කියන එක තමයි මගේ අදහස. මම ඒ නිසා තමයි එවැනි තත්වයක් ඇති කරන්නේ කියලා ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරලා තිබෙන්නේ. ඒක මම හිතන්නේ ඒක කරાવી. ඒක අත්‍යවශ්‍යයි. ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කරනවා. සහල් මිල පිළිබඳව ඇති වී ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. සහල් පිටි සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසිය ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු මාස 30 වනදා නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළ අතර එහිදී එය වැඩි ඡන්ද 81කින් සම්මත කෙරුණා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කරන්නේ වීමෝල් හිමියන් සහල් ව්‍යාපාරකින් සහ සහල් හිඟය පිළිබඳව විවිධ දුර්මත පැතිරෙන අතර එම දුර්මත රජය විසින් බැහැර කරන බවයි. සහල් පිළිබඳ ගැටලුවේදී සියලු පාර්ශ්ව සමග සම්මුතියකට එළඹ එය විසඳීමට රජය මුල සිටම කටයුතු කළ බවත් ගොවියා ව්‍යාපාරිකයා සේම පාරිභෝගිකයාත් ආරක්ෂා කෙරෙන සාධාරණ ක්‍රමවේදයක් රජය අපේක්ෂා කළ බවත් ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
රජය විසින් වී කිලෝවක් වෙනුවෙන් සහතික මිලක් නියම කළ අතර එය සිදු කරනු ලැබුවේ ගොවියා ශක්තිමත් කිරීමට බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ඒ අනුව නාඩු සහ කැකුළු වී කිලෝවක් සඳහා රුපියල් 50ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52ක්, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 55ක් වශයෙන් මිල ගණන් නියම කෙරුණා. කෙසේ වෙතත් එම සහතික කළ වී මිලට සාපේක්ෂව නොගැලපෙන පරිදි නාඩු සහල් කිලෝවක් රුපියල් 125ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 150ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 225ක් දක්වා වෙළඳ පොලේ සහල් මිල ඉහළ ගිය අතර එමගින් පාරිභෝගිකයින් දැඩි අසරණභාවයට පත් වූ බවද එම නිවේදනයේ සඳහන්. ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ එලෙස පීඩාවට පත් ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ පූර්ණ බලතල සහිතව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකුද පත් කිරීමට කටයුතු කළ බවයි. රට මේ මොහොතේදී මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිගත් ව්‍යාපාරික ප්‍රජාව රජ අපහසුතාවයට පත් නොකරන බවටත් එකඟව කටයුතු කරන බවටත් ප්‍රකාශ නිකුත් කර තිබුණද ඔවුන් විසින් ඒවා පැහැර හැරුණු බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට G20 අන්තරාගමික සමුළුවට සහභාගී වීමට නියමිතයි. G20 අන්තරාගමික හා සංස්කෘතික සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඊයේ පස්වරුවේ ඉතාලියේ බොලොන්යා නුවර වෙත ළඟා වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉතාලියේ රාජ්‍ය නිලධහරින් සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිරතහරින් පිරිසක් පැමිණ මහත් හරසරින් පිළිකනු ලැබුවා. G20 අන්තරාගමික සමුළුව 2021 හෙට බොලොන්යාහිදී ආරම්භ වීමට නියමිතයි. එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට එක්ව සිටිනවා. මෙවර මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ සංස්කෘතින් අතර සාමය, ආගම් අතර අවබෝධය යන්නයි. G20 අන්තරාගමික සමුළුවට සමගාමීව මෙම සංචාරයේදී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වීමට නියමිතයි. ඉතාලිය අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රැගි මහතා, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි මහතා සහ ස්ලෝවේනියා ජනාධිපති බොරුට් පාහොර් මහතා එසේ හමුවීමට නියමිත රාජතාන්ත්‍රිකයින්ගෙන් කිහිප දෙනෙක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඉතාලිය බලා පිටත්ව ගියේ ඊයේ අලුයමයි. අද අපේ සොයා බැලීම ලොව ඇති කුඩාම රටවල් ගැන එකතු කරගන්න මේ දේත් ඔබේ දැනුමට. විවිධ භූවිෂමතා, දේශගුණික සාධක, ජනගහනය මේ වගේ බොහෝ කාරණාවලින් ලෝකයේ විවිධ රටවල් වල විෂමතාවයක් නිර්මාණය වෙනවා. ඒ වගේම පිහිටීම අනුව ගත්තහම ඒ රටවල් පැතිර ඇති ප්‍රමාණයත් විෂමතාවයෙන් යුක්තයි. ඉතින් මේ සොයා බැලීම ලොව රටවල් අතර කුඩාම රටවල් ගැන. ලෝකේ රටවල් අතර කුඩාම රට ලෙස සැලකෙන්නේ වතිකානුව. වතිකානුව භූමියෙන් වට වූ ස්වෛරී නගර රාජ්‍යයක්. ඉතාලිය අගනුවර වන රෝමයේ පවුරකින් ඒ වට වෙලා තියෙනවා. ජනගහනය 800ක් පමණ බවයි වාර්තා වෙන්නේ. 1929 වර්ෂයේ සිට ලැටරන් ගිවිසුම අත්සන් කිරීමත් එක්ක එය වෙනම රාජ්‍යයක් ලෙස සැලකෙනවා. වතිකානුව භූමියෙන් විතරක් නෙවෙයි, ජනගහනයෙන්ද ලොව කුඩාම ස්වෛරී රාජ්‍යය. දෙවන කුඩාම රට මොනකෝ. නිල නාමය වන්නේ ප්‍රින්සිපලිටි ඔෆ් මොනකෝ. අසල්වැසි රට වන ප්‍රංශයෙන් 3 පැත්තකින් මේ වට වෙලා තියෙනවා. ලෝකයේ ජනගණත්වය අධිකම රටක් තමයි මොනකෝ කියන්නේ. ජනගහනය 36371ක් ලෙසයි වාර්තා වෙන්නේ. ජනගහනයෙන් බහුතරයක් එනම් 84%ක් පමණ ධනවත් විදේශිකයින් බව සඳහන්. නාවුරු ලොව කුඩාම ජනරජය මෙන්ම කුඩාම දූපත් රාජ්‍ය. මෙය මධ්‍යම පැසිෆික් කලාපයෙහි වන මයික්‍රොනීසියානු දූපත් කලාපයෙහි පිහිටා තියෙන්නේ. මීට වසර 3000කට පෙර නාවුරු දූපතට මුලින්ම මිනිසුන් පැමිණෙන්නට ඇතැයි සඳහන් වෙනවා. 10640ක පමණ ජනගහනයක් වාසය කරන ටුවාලු පිහිටා තිබෙන්නේ පැසිෆික් සාගරයේ. කොරල් පර වලලු 5කින් හා කොරල් පර දූපත් 4කින් සමන්විතයයි සැලකෙන අතර එම දූපතක් මුහුදු මට්ටමේ සිට මීටර් 5කට වඩා උස් වෙන්නේ නැහැ. ඊට අයත් දූපත් 9න් 6ක්ම සාගරයේ දෙසට විවෘත වූ කලපු සහිත ඒවා. පස්වන කුඩාම රට තමයි සැන් මැරිනෝ රාජ්‍යය. ඉතාලි උතුරු මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇති ටිටානෝ නම් කන්දේ මෙය පිහිටලා තියෙනවා. 32000ක් පමණ ජනයා මෙහි වාසය කරන අතර ලොකු කුඩා කඳු පිහිටලා තියෙනවා. ලෝකයේ අවම විරකියා අනුපාතය ඇති රටක් තමයි මේ. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව ධනවත්ම රටක්ද වන බවයි වාර්තා වෙන්නේ. රටවල් වල භූමි ප්‍රමාණය අනුව මේ රටවල් කුඩා වුණාට
ආර්ථිකය අතින් සුන්දරත්වය අතින් නම් ඒ රටවල් කුඩා නැහැ. අවධානය විදෙස් පුවත් වෙත. අමරිකානු නාසා ආයතනය මගින් අඟහරු වෙත යවන ලද රෝවර් යානයෙන් ලබාගත් පාෂාණ සාම්පල දෙකකින් එහි ජීවය පැවති බවට සාක්ෂි ලැබී තිබෙනවා. ඇමරිකානු නාසා ආයතනය මගින් රතුග්‍රහයා හෙවත් අඟහරු වෙත යවන ලද රෝවර් යානයෙන් ලබාගත් පාෂාණ සාම්පල දෙකකින් එහි ජීවය පැවති බවට සාක්ෂි ලැබී තිබෙනවා. එම පාෂාණ කුට්ටි දෙක දිගු කලක් ජලයට නිරාවරණය වී ඇති බවයි විද්‍යාඥයන් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මේ නිසා අඟහරු මත අතීතයේ ජීවයට සුදුසු පරිසරයක් පැවති බව විශ්වාස කළ හැකියයි නාසා ව්‍යාපෘති විද්‍යාඥ කේන් පාල් සඳහන් කළා. එලෙස අඟහරුගේ පාෂාණ දිගු කලක් ජලයට නිරාවරණය වී පැවතීම සැලකිය යුතු කරුණක් බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ක්‍රෝධ 6කින් යුත් රොබෝ මගින් පාලනය වන රෝවර් යානය පසුගිය සැප්තැම්බර් 6 වෙනිදා සහ 8 වෙනිදා අදාළ පාෂාණ සාම්පල දෙක එක්රැස් කරගෙන තිබෙනවා. එය මේ වන විට රෝවර් යානයේ අභ්‍යන්තරයේ ගබඩා කර ඇති අතර පෘථිවියට රැගෙන ඒමෙන් පසු තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. අඟහරුගේ භූගත ජලයේ පැවති බවට නාසා භූවිද්‍යාඥයින් මීට පෙරද ප්‍රකාශ කළ අතර නව සාම්පල මගින් එය තවදුරටත් තහවුරු වනු ඇති. කෙසේ නමුත් අදාළ පාෂාණ සාම්පල නැවතත් පෘථිවියට රැගෙන ඒමට නියමිත ඇත්තේ 2030 වසරේදී. මේ අතර දැවන්ත ආර්ථික බිඳවැටීමක් වළක්වාලීම සඳහා නවරජයක් පිහිටුවීමට ලෙබනනේ නායකයින් එකඟත්වයට පැමිණ තිබෙනවා. සුන්නි මුස්ලිම් නායකයෙකු වන නජීබ් මිකාටිගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන නවරජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගිය වසරේ බීරූට් වරායේ සිදු වූ පිපිරීමෙන් පසු ලෙබනන් රජය බෙදීම් රැසකට ලක් වූ අතර දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා පියවර ගැනෙන්නේ ඉන් අනතුරුවයි. මේ සඳහා ලෙබනනයේ හිටපු අධිරාජ්‍යපාලකයින් වූ ප්‍රංශ රජය මැදිහත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෙට සැප්තැම්බර් මස 12 වනදා කොළඹ නගරයේ පළමුවරට ට්‍රැම්ප් රථ සේවාව ආරම්භ කර ඇත්තේ 1899 සැප්තැම්බර් මස 12 වන දිනයි. මෙය දකුණු ආසියාවේ පළමු ට්‍රැම්ප් රථ සේවාව වූ අතර මංගල ගමන ග්‍රෑන්ඩ් පාස් මාර්ගයේ සිටයි ආරම්භ කර ඇත්තේ. සඳ මතට ගොඩ බැස චන්ද්‍රපස සාම්පලයක් පෘථිවියට ආපසු ලබා දුන් පළමු රොබෝ පරීක්ෂණ අභ්‍යවකාශ යානය වන ලූනා 16 අභ්‍යවකාශගත කර ඇත්තේ 1970 සැප්තැම්බර් මස 12 වන දිනයි. පළමු ප්‍රායෝගික යතුරුරියනය පාරිභෝගිකයන්ට විකිණීම ආරම්භ කර ඇත්තේ 1873 සැප්තැම්බර් මස 12 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.